ආයිබෝන් ළමයි අද දින පදාර්ථ ගුණ පාඩමේ දෙවෙනි කොටස වන දුෂ්‍රාවීතාව විස්කොසිටි කියන කොටස විස්තර කරන්න උත්සාහ දරනවා. මීට පෙර පදාර්ථ ගුණ පාඩමේ පළමුවන කොටස ප්‍රත්‍යස්ථතාව පාඩම විස්තර කරා. අද බලාපොරොත්තු වෙන්නේ දුෂ්‍රාවීතාව කියන කොටස ඉතාමත් වැදගත්. අපි මේ කොටස විස්තර කරන්න බලමු. ඉස්සෙල්ලම අපිට වැදගත් වෙනවා දුෂ්‍රාවීතාව. එහෙම නැත්නම් දුෂ්‍රාවී ගුණය කියන්නේ මොකක්ද? තරලයක එහෙම නැත්නම් ද්‍රවයක දුෂ්‍රාවී ගුණය කියන්නේ මොකක්ද? මේ දුෂ්‍රාවී ගුණය පිළිබඳ අපි අවබෝධයක් ඉස්සෙල්ලා ලබාගෙන ඉඳමු. මේ සඳහා සරල ක්‍රියාකාරකම් කිහිපයක් මා සිදු කරන්න බලාපොරොත්තු වෙනවා. බලන්න එකක් මම මෙතන බීකර දෙකකට ද්‍රවයන් දෙකක් යොදලා තියෙන එකක් එන්ජින් ඔයිල් අනිත් එක ජලය. මේකට මම වස්තුන් දෙකක් එකම මොහොතේ අතහරිනවා මේ වගේ. ඒතර මේ වස්තු දෙක ගමන් කරන ආකාරය අපි බලමු. ද්‍රව දෙකක් තුළ වස්තුන් දෙක ගමන් කරන විදිය. ඒවයි ක්‍රියාත්මක ප්‍රතිරෝධී බලය නිසා මේ ගමන් කරන ප්‍රවේගය වෙනස් වෙනවා. අපි ඒක පොඩ්ඩක් කරලා බලමු. එකම මොහොතේ අතාරින්න ඕන නිසා මම මේ වගේ තහඩුවක් මත තියලා වස්තුන් දෙක අතාරින්න. එකම මොහොතේ අතාරීමට අවශ්‍ය නිසා මේ වෙන තහඩුවක් යොදාගන්නවා. ඔබ දකින්න ඇති ජලය තුලින් වැටෙන වස්තු ඉතා ඉක්මනින් පතුලට ළඟා වුණා. නමුත් එන්ජින් ඔයිල් තුල ගමන් කළ වස්තුව ඉතා සෙමින් පතුලට ගමන් කරේ. මේ තුලදී ක්‍රියාත්මක වන ප්‍රතිරෝධී බලය වැඩි. ජලය තුලදී ප්‍රතිරෝධී බලය අඩුයි. මේකෙන් අපිට පැහැදිලි වෙනවා ද්‍රවයක් තුල වස්තුවක් ගමන් ගන්නකොට ඒක මත ප්‍රතිරෝධී බලයක් තියෙනවා. ඒ ප්‍රතිරෝධී බලය ද්‍රව වර්ගය අනුව වෙනස් වෙනවා. අපි තව ක්‍රියාකාරකමක් බලමු. මම ඒ සඳහා මෙතනට ගෙනල්ලා තියෙනවා ජලය පිරි බෝතලයක්. මේ තියෙන්නේ එන්ජින් ඔයිල් බෝතලයක්. මේ බෝතල් දෙකම එකවර අපි හිස් කරමු. ඒ හිස්වීමට ගත වන කාලයන් පරීක්ෂා කරලා බලමු. ඒතර අපිට දැනගන්න පුළුවන් මේ තරල ගමන් කිරීමේ හැකියාව. තරල ගමන් කිරීමේ හැකියාවට තියෙන ප්‍රතිරෝධය මොකද්ද? ඒ ප්‍රතිරෝධය තරලෙන් තරයට වෙනස් වෙන්නේ කොහොමද කියන පිළිබඳ යම් අවබෝධයක් අපිට ගන්න පුළුවන්. අපි බලමු මේ බෝතල් දෙක හිස් කරා. එක විටම බෝතල් දෙක මුණින් අතර හරවන්න. ඔබ හොඳින් නිරීක්ෂණය කරන්න කුමන ආකාරයෙන් මේ දෙක හිස් වෙන්නේ කියන එක. බලන්න ජලයේ බෝතල හිස්සලා ඉවරයි. එන්ජින් ඔයිල් බෝතලේ තාමත් හිස් වෙනවා. ඒකට ගත වන කාලය වැඩි. මේක හිස්සලා ඉවරයි නේ. ඒතර මේකට ගත වූ කාලය වැඩි. ඔබට මේන් පැහැදිලි වෙන්නේ මේ තරල ගමන් කිරීමේ හැකියාව තරලෙන් තරලට වෙනස්. ඒ තරල චලිත වෙනකොට ප්‍රවාහ වෙනකොට ඒවයි චලිතයට එරෙහිව තියෙන ප්‍රතිරෝධී බලය. මෙන්න මේ ප්‍රතිරෝධී බලය ඒ කියන්නේ ද්‍රවයක් චලිත වෙනකොට චලිත ස්තර අතර ඇතිවන ප්‍රතිරෝධී බලය. එහෙම නැත්නම් ද්‍රවයක් තුළ වස්තුවක් චලිත වෙනකොට ඒ වස්තුවට ඇතිවන ප්‍රතිරෝධී බලය. ඒ ප්‍රතිරෝධී බලයට අපි කියනවා දුෂ්‍රාවී බලය කියලා. මෙන්න මේ දුෂ්‍රාවී බලය පිළිබඳව විධිමත් ලෙස හැදෑරීම තමයි අපි දුෂ්‍රාවිතාවේ පාඩමේදී සිදු කරන ලබන්නේ. මෙවැනි අපිට තවත් උදාහරණ දෙන්න පුළුවන්. ඔබ දන්නවා දැන් ඔබ ද්‍රවයක් එහෙම නැත්නම් ජලය පිහිනගෙන යනකොට ඔබ පිහිනලා තියෙන ජලය පිහිනනකොට ඔබට ඒ ජලයේදී ඇතිවන ප්‍රතිරෝධී බලයක් ඒ දුෂ්‍රාවී බලය. දැන් මුහුදේ නෑවක් බෝට්ටුවක් ගමන් ගන්නකොට ඒ චලිතයට එරෙහිව ප්‍රතිරෝධී බලයක් තියෙනවා. ඒ ප්‍රතිරෝධී බලය
දුෂ්‍රාවි බලය. මෙන්න මේ පිළිබඳ විධිමත් ලෙස හැදෑරීම තමයි අපි මේ දුෂ්‍රාවිතය පාඩමේදී සිදු කරන්නේ. ඒතර මේක අපිට තාක්ෂණික වශයෙන් එදිනෙදා ප්‍රායෝගික ලෝකේ අපිට වැදගත් වෙන අවස්ථා වුණ තරම් තියෙනවා. අපි උදාහරණ බැලුවොත් මේ ගැන හදාරන්නේ ඇයි සමහර කෙනෙකුට හිතෙන්න පුළුවන් ඇයි අපි ඉතින් ප්‍රතිරෝධ බලයක් තිබුණා ඇයි අපිට මොකද කියලා. නමුත් එහෙම නේ අපිට ගොඩාක් තැන්වලදී මේ ප්‍රායෝගික තාක්ෂණ ලෝකේ වැදගත් වෙනවා. උදාහරණ වශයෙන් ගත්තොත් අපි යන්ත්‍ර සූත්‍රවල චලිත වන කොටස් අතරේ ඇතිවන ඝර්ෂණය අඩු කරන්න අපි යොදන තෙල් ග්‍රීස් වන ස්නේහක වර්ග. ඒ ස්නේහක වර්ග යොදා ගන්න ඒවයි තියෙන දුෂ්‍රාවිතාවය අනුව. දැන් ටයිප්‍රයිටර්ස් මහාන මැෂින් වැනි සැහැල්ලු යන්ත්‍ර සූත්‍රවල චලිත වන කොටස් අතරේ ඝර්ෂණය අඩු කරන්න අපි යොදන්නේ සාමාන්‍යයෙන් මේ දුෂ්‍රාවිතාවය අඩු තෙල් වර්ග. කර්මාන්ත ශාලාවල බැර යන්ත්‍ර සූත්‍රවල අපි ඒවයි ඝර්ෂණය අඩු කරන සාමාන්‍ය දාගන්න දුෂ්‍රාවිතයක් වැඩි ද්‍රව වර්ග. එහෙම නැත්නම් ඔයිල් වර්ග. එහෙම නැත්නම් ගොඩාක් බැර යන්ත්‍ර සූත්‍ර අපි ග්‍රීස් වැනි ද්‍රව්‍යත් යොදා ගන්නවා. ඒතර ඒ යන්ත්‍ර සූත්‍රවල ඒ ක්‍රියාත්මක ප්‍රතිරෝධ බලයන් අඩු කරගන්න යොදන තෙල් වර්ග ගැන අවබෝධයක් ගන්න අපි මේ දුෂ්‍රාවී පිළිබඳව දුෂ්‍රාවිතාවය පිළිබඳ මන අවබෝධයක් අපිට තියෙන්න ඕන. ඒක පැත්තෙන් අපි දුෂ්‍රාවිතාවය අපි දැනුවත් වෙන්න ඕන. තව අපි ගත්තොත් අපි හිතුවොත් දැන් පිහිනුම් ක්‍රීඩා වේදන ක්‍රීඩකෙක් දැන් එයාට ඉක්මනින් යන්න ඕන. එයාගේ කාලය අඩු කරගන්න ඕන. ප්‍රතිරෝධ බලය අඩු කරගන්න ඕන. එහෙනම් ඒ ප්‍රතිරෝධ බලය අඩුනොත් ඉක්මනින් ළඟා වෙන්න පුළුවන්. දුෂ්‍රාවි බලය අඩු කරගෙන. ඒතර එවැනි අවස්ථාවලදී ඇඳුම් නිර්මාණය කරන්න. එයාලා අඳින ඇඳුමේ දුෂ්‍රාවි බලය වැඩි වුණොත් එයාට ඒ ජයග්‍රහණයට එන්න අමාරුයි. එවැනි අවස්ථාවලදී ඒ නිර්මාණය කරන ඇඳුම් දුෂ්‍රාවිතාවයේ අඩුවන පරිදි නිර්මාණය කරගත්තා නම් ඉක්මනින් තමන්ගේ වාර්තාව පවත්ව ගන්න පුළුවන්. එවැනි අවස්ථාවලදීත් අපි දුෂ්‍රාවිතාවය පිළිබඳව අපිට අවබෝධයක් තියෙනවා. මේ ආකාරයට විවිධ ස්ථානවලදී අපිට ඉතා වැදගත් වෙන දුෂ්‍රාවිතාවය කියන පාඩම විධිමත් ලෙස හැදෑරීම. අපි බලමු මේ පාඩම විධිමත් ලෙස හදාරන්න. ඉස්සෙල්ලම අපිට මේ පාඩම හදාරනකොට මූලික වචන දෙකක් තියෙනවා අපි සාමාන්‍ය අවබෝධ ගන්න ඕන. ඒ වචන දෙක ඉස්සෙල්ලා කියලා දීලා මම මේ පාඩම උගන්වන්නම්. අපි යාන්ත්‍ර විද්‍යාව පාඩමේදීත් ඉගෙනගෙන තියෙනවා ප්‍රවාහ වර්ග. අනාකූල ප්‍රවාහ, ආකූල ප්‍රවාහ, අනවර්ත ප්‍රවාහ අපි මේව ගැන ඉගෙනගෙන තියෙනවා. මේක ප්‍රධාන වශයෙන් අපිට වැදගත් වෙන එකක් තමයි අනාකූල ද්‍රව ප්‍රවාහ. අනාකූල ද්‍රව ප්‍රවාහ. ස්ට්‍රීම්ලයින් ෆ්ලුයිඩ් ෆ්ලෝ කියලා කියනවා. අනාකූල ප්‍රවාහයක් කියලා කියන්නේ යම්කිසි ද්‍රව ප්‍රවාහයක් කැළඹීමකින් තොරව ඒකාකාරී ස්වභාවයෙන් ගමන් කරනවා නම් අපි එවැන්නකට කියනවා අනාකූල ද්‍රව ප්‍රවාහයක් කියලා. මම මේ අඳින්නේ අනාකූල ද්‍රව ප්‍රවාහය. මෙවැනි ද්‍රව ප්‍රවාහයක මේ තියෙන්නේ ඉවුරු, මේ තියෙන්නේ චලිතයේ මැද්ද. චලිතයේ මැද්ද තමයි උපරිම ප්‍රවේගය තියෙන්නේ. ක්‍රමයෙන් දෙපසට යනකොට මේ ප්‍රවේගය අඩු වෙනවා. මේ ද්‍රවස්වර ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වෙනවා. ඒකාකාරීව ගමන් කරන. ද්‍රවස්වර ප්‍රවේගය ක්‍රමයෙන් අඩු වෙනවා. අඩු වෙලා මේ ඉවුරු සමග ස්පර්ශන ප්‍රවේගය බිඳුව බවට පත් වෙනවා. උපරිම ප්‍රවේගයේ තියෙන චලිතයේ මැද්දේ ක්‍රමයෙන් දෙපසට යන ප්‍රවේගය මේ ආකාරයට අඩු වෙනවා. ද්‍රවස්වර ප්‍රවේගය මෙහෙම අඩු වෙලා මේ ආකාරයට මෙතෙන්දි ප්‍රවේගය බිඳුව බවට පත් වෙනවා. මැද තමයි උපරිම ප්‍රවේගය තියෙන්නේ. මේකේ කිසිම කැළඹීමක් නැහැ. ද්‍රව ස්තර ස්තරීය වශයෙන් වෙනම ගමන් ගන්නවා. මේ ද්‍රව ස්තරය මෙහෙම ඉස්සරහට මෙහෙම ගමන් ගන්නවා. මේ ස්තරය මේ ආකාරයට වෙනම ගමන් කරනවා. මේ ස්තර දෙක අතර කැළඹීමක් නැහැ. ඒ නිසා මෙවැනි ද්‍රව ප්‍රවාහයකට අපි ආස්තරීය ද්‍රව ප්‍රවාහයක් කියලා කියනවා. අනාකූල ද්‍රව ප්‍රවාහයක් එහෙම නැත්නම් ආස්තරීය ද්‍රව ප්‍රවාහයක් කියලාත් මේක අපි හඳුන්වනවා. මේ තියෙන අනාකූල ප්‍රවාහ කැළඹීමකින් තොරව ගමන් ගන්නවා. දෙවෙනි ද්‍රව ප්‍රවාහ වර්ගය තමයි ආකූල ද්‍රව ප්‍රවාහ.
ආකූල ඩෝ ප්‍රවාහ. turbulent. turbulent fluid flow කියනවා. අනාකූල කියන්නේ කැළඹීමකින් තොරව ඒකාකාරී ස්වභාවයෙන් ගමන් ගන්නේව. ආකූලයි කියලා කියන්නේ ද්‍රව ප්‍රවාහය කැළඹීම් සහිතව ඒකාකාරී ස්වභාවකින් තොරව ගමන් ගන්නේවා අපි හඳුනනවා ආකූල ද්‍රව ප්‍රවාහ කියලා. මේ විදියට මේක කැළඹීම් සහිතව ගමන් කරන් කිසිම ඒකාකාරී ස්වභාවයක් නැහැ. චලිතයේ මධ්‍ය උපරිම ප්‍රවේගය තියෙනවා කියලා එකක් නැහැ. මෙවැනි ද්‍රව ප්‍රවාහ අපි හඳුනන්නේ ආකූල ද්‍රව ප්‍රවාහ කියලා. ආකූල ද්‍රව ප්‍රවාහ. ද්‍රව ප්‍රවාහ වර්ග දෙකයි. රයිට්. අපි දැන් ඉක්මනින්ම බලමු දුෂ්‍රාවිතය පාඩමේ පළවෙනි සමීකරණය. පළවෙනි සමීකරණය ලබා ගන්න උත්සාහ කරමු. ද්‍රව ස්ථර අතර ඇතිවන දුෂ්‍රාවි බලය. මේ තමයි පළවෙනි සමීකරණය. අපි බලමු මේ තියෙන්නේ අනාකූල ද්‍රව ප්‍රවාහයක්. අනාකූල ද්‍රව ප්‍රවාහයක මම ද්‍රව ස්තර දෙකක් සලකන්නම්. මේ තියෙන ද්‍රව ස්තරයක් ප්‍රවේග v1 මේ තියෙන තවත් ද්‍රව ස්තරයක් යාගේ ප්‍රවේග v2. ද්‍රව ස්තර ප්‍රවේග v1 v2. මෙතන මේ ද්‍රව ස්තරේ වර්ගඵලය a මේ තියෙන ඊට සමාන වර්ගඵලයේ තියෙන දෙවන ද්‍රව ස්තරය. මේ ද්‍රව ස්තර පොදු වර්ගඵලය a කියලා ගන්නවා. මේ වර්ගඵලය a. කැපිටල් A කියලා කියන්නේ වර්ගඵලය. ද්‍රව ස්තර අතර පරතරය අපි d කියලා ගනිමු. එහෙම නැත්නම් ds කියලා ගන්න කුඩා පරතරයක් නිසා d එහෙම නැත්නම් dx. අපි කියන්නේ ද්‍රව ස්තර අතර පරතරය. ද්‍රව ස්තර අතර පරතරය. v1 ඍණ v2 කියන්නේ ප්‍රවේග වෙනස. අපි එක කුඩා ප්‍රවේග වෙනසක් dv කියලා ගනිමු. මේ තියෙන්නේ ප්‍රවේග වෙනස. ප්‍රවේග වෙනස. ප්‍රවේග වෙනස dv කියලා ගනිමු. දැන් අපි බලමු මේ ද්‍රව ස්තර දෙක චලිත වෙනකොට මේ දෙන්න අතරේ තියෙන සාපේක්ෂ චලිතයක්. මේ දෙන්න අතරේ තියෙන සාපේක්ෂ චලිතයක්. අපි දන්නවා ඝර්ෂණයේ පාඩමේදී යාන්ත්‍රික විද්‍යාවේ පෘෂ්ඨ දෙකක් අතරේ සාපේක්ෂ චලිතයක් තියෙනකොට ඒවයි චලිතයට එරෙහිව ඇතිවන ප්‍රතිරෝධී බලයක්. ඒ වගේම තරල ස්තර අතරේ තියෙන මේ දෙන්න අතර සාපේක්ෂ චලිතයක් තියෙන ප්‍රවේග වෙනසක් තියෙන නිසා ඒ නිසා මේවයි චලිතයට එරෙහිව ක්‍රියාත්මක වෙන ප්‍රතිරෝධී බලයක්. මෙන්න මේ ප්‍රතිරෝධ බලය තමයි අපි කියන්නේ දුෂ්‍රාවී බලය. කැපිටල් F කියලා ගන්නවා. දුෂ්‍රාවී බලය. මේ දුෂ්‍රාවී බලය සමානුපාතික වෙනවා මේ ද්‍රව ස්තර වල වර්ගඵලයට. ඒ වගේම මේ ප්‍රවේග වෙනසට හා ද්‍රව ස්තර අතර පරතරයට සමානුපාතිකයි. ඒ නිසා අපිට මේක මෙහෙම ලියන්න පුළුවන් මේ දුෂ්‍රාවී බලය F සමානුපාතිකයි කැපිටල් A ට. ද්‍රව ස්තර වල වර්ගඵලය වැඩි නම් වැඩි දුෂ්‍රාවී බලයක් තියෙනවා. වර්ගඵලය වැඩි වෙන ලොකු වර්ගඵලයක් තියෙන ලොකු ප්‍රතිරෝධී බලයක් වෙනවා. සමානුපාතික. ඒ වගේම මේක සමානුපාතික වෙනවා ප්‍රවේග වෙනසට. ප්‍රවේග වෙනස වැඩි නම් මේ දෙන්න අතර තියෙන ප්‍රතිරෝධී බලයක් වැඩි. මේක සමානුපාතික වෙනවා ප්‍රවේග වෙනසට. ඒ වගේම මේක සමානුපාතික වෙනවා මේ ද්‍රව ස්තර අතර පරතරයට ප්‍රතිලෝම. ඒ කියන්නේ එකයට dx ට සමානුපාතිකයි. එකයට dx සමානුපාතිකයි. මේ පරතරය වැඩි වුණොත් බලය අඩු වෙනවා. පරතරය අඩු වුණොත් මේ දෙන්න ලං වුණොත් බලය වැඩි. දෙන්න ලං වෙනකොට බලය වැඩි. ඉතින් අපිට තේරෙනෝනේ දෙන්නේ ලං වෙනකොට ඒ දෙන්න අතර තියෙන බලය වැඩි. දෙන්න ඈත් වෙනකොට ඒ දෙන්න අතර සම්බන්ධයක් නැහැ. අණු ගොඩාක් ඈත තියෙන බලය අඩු. දෙන්න ලං වෙන තමයි බලය වැඩි වෙන්නේ. එතකොට ඒ නිසා බලය ප්‍රතිලෝම සමානුපාතිකයි dx ට. දැන් මේක අපිට තව රටාවක් තියෙනවා ලියන්න පුළුවන්. මෙහෙමත් ලියන්න පුළුවන් අවශ්‍ය නම් f සමානුපාතිකයි a
සමානුපාතය dv ප්‍රවේග වෙනස කියන කියලා යන්න පුළුවන් v1 ඍණ v2 මේ රටා දෙක මේකයි මේකත් එකයි මේ ප්‍රවේග වෙනස dv කියලා ගන්න එක තමයි මේ ලියන්නේ. ඒ වගේම මේක සමානුපාතිකයි 1ට dx මෙතන ලියනවා 1ට d කියලා ලියනවා. 1ට d. දැන් මේ සියලු කරුණු එකට සැලකුව විට සියලු කරුණු එකට ගත් විට අපි ලියන්න පුළුවන් f සමානුපාතිකයි a dv යට ds කියලා. සමානුපාතිකවත් කරන අපි දාන නියතයක් f සමානයි ඊට a වාරයක් dv යට ds කියලා. මේක තමයි දුෂ්කරාවිතාවේ පළවෙනි සමීකරණය. f සමානයි ඊට a dv යට ds කියලා ගන්න. ඒක අපිට ඕන නම් මෙතන මේ ආකාරයටත් ලියන්න පුළුවන් එකම විදිය මේ මෙහෙම ලියන්න පුළුවන් සියලු කරුණුකට ගත් විට මෙතනත් සියලු කරුණුකට ගත් විට මෙතන ලියන්න පුළුවන් f සමානුපාතිකයි a v1 ඍණ v2 බෙදීම d කියලා. සමානුපාතිකවත් කරොත් f සමානයි අපි දාන මෙතන ඊට කියලා නියතයක් දානවා a වාරයක් v1 ඍණ v2 බෙදීම d කියලා. මේකම සමීකරණ රටා දෙකකට ලුවා මේ ඊට කියන නියතය අපි කියනවා ඒ ද්‍රව්‍යයේ දුෂ්කරාවිතා සංගුණකය කියලා කියනවා. ඉස්සරම මේක දුෂ්කරාවිතා සංගුණකයක් වුණා පසු කාලේ දුෂ්කරාවිතාවය කියලා කිව්වා. දැන් ආයිමත් අලුත් විදියට මේක දුෂ්කරාවිතා සංගුණකය කියලා කියනවා. පාස් පේපර් පොත්වල බලනකොට මේ ඊට රටා දෙකකට ඇති ඉස්සරම ඒවයි දුෂ්කරාවිතා සංගුණකය තිබුණා. ඊට පසු කාලේ දුෂ්කරාවිතා කියලා යොදාගත්තා. දැන් නැවතත් මේක දුෂ්කරාවිතා සංගුණකය කියලාම ලියන්න ඕන. නැත්තම් මේ වයිද ලකුණු දෙන්නේ නැහැ. මේ ඊට කියන්නේ දුෂ්කරාවිතා සංගුණකය. දැන් අපි බලමු අලුතෙන් අපිට රාශියක් ආවා. ඒ අලුතෙන් ආපු රාශියේ අපි අර්ථ දැක්වීම දැනගන්න ඕන, එයාගේ ඒකක දැනගන්න ඕන, එයාගේ මාන දැනගන්න ඕන. අලුත් රාශියක් આવුත් ඒ ගැන අපි හොඳ අවබෝධයෙන් ඉන්න ඕන. බලමු අපි ඉස්සෙල්ලා මෙයාගේ ඒකක මාන අර්ථ දැක්වීම කොහොමද එන්නේ කියලා. බලමු f සමානයි ඊට a dv යට dx. අපිට ඕන මේ සමීකරණ මෙහෙමත් සුළු කරන්න පුළුවන්. මේ පැත්තට ගෙන f බෙදීම a සමානයි ඊට dv යට dx. ඊට උක්ත කරොත් මෙතන ඊට සමානයි f බෙදීම a බෙදීම මේ ටික මේ පැත්තට ගෙන dv යට dx. ඔය සමීකරණ මේ ආකාරයටත් ලියන්න පුළුවන් අපිට අවශ්‍ය නම්. එහෙම ලියාගත්තම අපිට ඒකක හමාන ලියන්න ලේසි. දැන් අපි බලමු ඊටයි ඒකක සොයන්න. ඊට සමානයි f බෙදීම a වැඩි කිරීම dx බෙදීම වැඩි කිරීම කරන් dx බෙදීම dv. මේක බලාගෙන අපිට ඊටගේ ඒකක ලියන්න පුළුවන්. සමාන f කියන්නේ බලය නිව්ටන් බෙදීමේ වර්ගඵලයේ වර්ග මීටර ds කියන්නේ දුර මීටර බෙදීම dv කියන්නේ ms නේ. මේ මීටර කැපිලා යනවා සමානයි n s ඍණයක උඩට ගෙන ධන වෙනවා ns m ධන දෙක උඩට ගෙනාම ඍණ 2යි ns m ඍණ 2 කියලා එනවා. මේ තමයි ඊටාවල ඒකක. ඊට පස්සේ අපි බලමු ඊටාහි මාන. ඊළඟ අවස්ථාව ඊටාගේ මාන. මේකෙන් ගන්න බලයේ මාන mlt ඍණ 2යි බලයේ මාන mlt ඍණ 2යි බෙදීමේ වර්ගඵල l වර්ගය ds කියන්නේ දුර මාන l කියලා එනවා. බෙදීම dv කියන්නේ lt ඍණ 1යි. මේ lt l එකක් කැපිලා යනවා. මෙතන lt l එකක් කැපිලා යනවා. බලන්න මෙතන m මේ l එකක් එතන උඩට ගෙන්නේ l ඍණ 1යි. මෙතන t ඍණ 2කින් t ඍණ එකක් කැපිලා ගන්න t ඍණ 1යි. ml ඍණ 1 t ඍණ 1. මේ තමයි ඊටාගේ මාන.
මෙතන ඊටාගේ මාන. මෙතන ඊටාගේ ඒකක. දැන් අපි බලමු ඊටා දුෂ්‍රාවිතා සංගුණකේ අර්ථ දැක්වීම. මේක අර්ථ දක්වන්නේ කොහොමද කිව්වයිද අහන්න පුළුවන්. ඒ නිසා අපි අර්ථ දැක්වීම දැනගෙන ඉන්න ඕන. බොහෝ අර්ථ දැක්වීම දරුවනේ මේ ඒ අර්ථ දැක්වීමට අදාළ වන සංගුණකයේ අඩංගු සමීකරණ ගොඩනගා ගන්න පුළුවන්. අපිට ගොඩක් වෙලාට ඒ සම්බන්ධයේ මතක තියෙනවා නම් අර්ථ දැක්වීම පහසුවෙන් ගොඩනගා ගන්න පුළුවන් මෙන්න මේ ආකාරයට. අපි බලමු මෙතන දැන් තව එක සාධකයක් මම පොඩි පැහැදිලි කිරීමක් කරලා ඉන්නම් මෙතෙන්දී මේ dv යට dx. මෙතන අපිට අලුතෙන් ආව dv යට dx. dv යට dx කියන්නේ ප්‍රවේග වෙනස. ප්‍රවේග වෙනස බෙදීම දුර. මේ වෙනසක් දුරකින් බෙදීම අපිට ලැබෙන්නේ අනුක්‍රමණය. අපි මේකට කියනවා ප්‍රවේග අනුක්‍රමණය කියලා. dv යට dx කියන්නේ ප්‍රවේග අනුක්‍රමණය. ඒකත් වෙනම දැනගෙන ඉන්න ඕන ඔයාලා. dv යට dx ප්‍රවේග අනුක්‍රමණය. ඒක මතක තියාගන්න. අපි ආගේ ඒකක පොඩ්ඩක් හොයාගන්න. dv යට dx වෙනම ප්‍රවේග අනුක්‍රමණය ඒකක. මෙයාගේ ඒකක. ප්‍රවේග අනුක්‍රමණය ඒකක. සමානයි මේ තියෙන ප්‍රවේගයේ ms ඍණ 1 බෙදීම දුර මීටර. මීටර කැපිලා ගියාම අපිට එනවා s ඍණ 1. ඊට පස්සේ ප්‍රවේග අනුක්‍රමණයේ මාන බලමු. මේ අමතර දැනුමට මේ කියන්නේ. ප්‍රවේග අනුක්‍රමණ සමහර විභාගයේදී අහන්න පුළුවන් ප්‍රවේග අනුක්‍රමණ ඒකක හා මාන. මෙතන ප්‍රවේගය lt ඍණ 1යි බෙදීම දුර. දුරේ මාන l lt කැපිලා යනවා t ඍණ 1යි. අමතර දැනුමට ප්‍රවේග අනුක්‍රමණයේ ඒකක හා මාන. ඒකත් විභාගයේදී අහන්න පුළුවන් MCQ ප්‍රශ්න පත්‍රයේ පළවෙනි ප්‍රශ්නේ වශයෙන්. ඒක අවබෝධයක් තියාගන්න. right. දැන් අපි දන්නවා මේ dv යට ds කියන්නේ ප්‍රවේග අනුක්‍රමණය. මේ කොටස ඇවිල්ලා ප්‍රවේග අනුක්‍රමණය. right. දැන් අපි බලමු මේක අර්ථ දැක්වීම ගොඩනගා ගන්න. බලන්න ඊටා සමානයි f බෙදීම a බෙදීම dv යට dx. දැන් මම ඉස්සෙල්ලා කිව්වා ඕනම අර්ථ දැක්වීමක් ඒක අඩංගු සමීකරණයෙන් හදා ගන්න පුළුවන්. දැන් මම උත්සාහ කරන්නේ මේ සමීකරණය මෙයාට අර්ථ දැක්වීමක් දෙන්න. මම ඒකට මෙහෙම කරන්න. ඊටා සමානයි f බෙදීම a වර්ගඵල එකක් කරන්න. චලිත වෙන දවස්තර වර්ගඵල ඒකීයගයක් කරන්න. බෙදීම dv යට dx සම්පූර්ණගේ එකක් කරන්න. මේක එකක් වුණොත් මේක එකක් වුණොත් දැන් ඔයාලට පේනවා ඊට සමානයි f කියලා. ඊට සමාන f කියලා. ඒ කියන්නේ මෙතන dv යට ds එකයි කියලා කියන්නේ ඒකීය ප්‍රවේග අනුක්‍රමණය. පැහැදිලිනේ? ඒකක ප්‍රවේග අනුක්‍රමණයක් තියෙන දව කොටසක ඒකීය වර්ගඵලයක් ඇති කොටසක ඇතිවන ප්‍රතිරෝධී බලය මෙතෙන් දුස්සයි බලයනේ. ඒ ප්‍රතිරෝධී බලය ඊටට සමාන වෙනවා. ආයසරයක් කියන්න. මෙතන ප්‍රවේග අනුක්‍රමණ එකක් වන විට ඒකක වර්ගඵලයක් ගත්තොත් මේක එකයි මේක එකයි. ප්‍රවේග අනුක්‍රමණ එකක් වෙනකොට වර්ගඵල එකයි. මේ දෙන්නම එකක් වුණොත් මේ දුස්සයි බලය ඊටට සමාන වෙනවා. ඒ නිසා අපිට මෙන්න මේ ආකාරයට දුෂ්‍රාවිතා සංගුණක අර්ථ දක්වන්න පුළුවන්. ඒකීය ප්‍රවේගානුක්‍රමණයක් ඇති දව කොටසක ඒකීය වර්ගඵලයක ඒකීය වර්ගඵලයක් මත ක්‍රියාත්මක වන දුෂ්‍රාවි බලය දුෂ්‍රාවිතා සංගුණකය කියලා අර්ථ දක්වන්න පුළුවන්. නමුත් අපිට මේකට අවශ්‍ය තත්ත්වයන් තියෙනවා. මේ සමීකරණ ඕනම වෙලාවකට හරියන්නේ නැහැ. මේ සමීකරණ හරියන්නේ අනාකූල දව ප්‍රවාහයකට. ඒ නිසා අපි මේ තත්ත්වයන් ඇතුළත් කළ මේ සමීකරණ කියන්න ඕන මේ අර්ථ දැක්වීම දෙන්න ඕන මෙන්න මේ ආකාරයට. අනාකූල දව ප්‍රවාහයක මේක අර්ථ දක්වන්න. අනාකූල දව ප්‍රවාහයක ඒකීය ප්‍රවේගානුක්‍රමණයක් ඇති දව කොටසක ඒකක වර්ගඵලයක් ඇති ප්‍රදේශයක් මත එම චලිත වන ද්‍රව ස්තර අතරේ එම ද්‍රව ස්තර වල ස්පර්ශීව හා ප්‍රතිරෝධය මේක හැමතිස්සෙම ඉන්නේ ප්‍රතිරෝධී බලය. දැන් මෙහෙම ද්‍රව ස්තර දෙකක් ගත්තොතින්
මේ ද්‍රව ස්තර දෙක අතරේ ඉන්නේ සෑමඩ ප්‍රතිරෝධී බලයක්. ඒකට ස්පර්ශීව ප්‍රතිරෝධී. මේ චලිත වෙන මේ පැත්තට නම් ප්‍රතිරෝධී බලය එන්නේ මේ පැත්තට. ඒ ද්‍රව ස්තර ස්පර්ශීව ප්‍රතිරෝධී ක්‍රියාත්මක කරන බලය අපි හඳුනනවා දුෂ්‍රාවිතා සංගුණකය කියලා. ඒ නිසා අපිට මේක මෙයාකට අර්ථ දක්වන්න පුළුවන්. මම අර්ථ දැක්කම ලියන්න. අනාකූල ද්‍රව ප්‍රවාහයක අනාකූල ද්‍රව ප්‍රවාහයක අනාකූල ද්‍රව ප්‍රවාහයක ඒකීය ප්‍රවේගානුක්‍රමණයක් ඒකීය ප්‍රවේගානුක්‍රමණයක් ඇති ප්‍රදේශයක ඒකීය ප්‍රවේගානුක්‍රමණයක් ඇති ප්‍රදේශයක ඒකීය වර්ගඵලයක් ඇති කොටසක ඒකීය වර්ගඵලයක් ඇති කොටසක චලිත වන ද්‍රව ස්තර අතරේ චලිත වන ද්‍රව ස්තර අතරේ එම ද්‍රව ස්තරවලට එම ද්‍රව ස්තරවලට එම ද්‍රව ස්තරවලට ස්පර්ශීව හා ප්‍රතිරෝධීව ස්පර්ශීව හා ප්‍රතිරෝධීව ප්‍රතිරෝධීව ක්‍රියාත්මක වන බලය ක්‍රියාත්මක වන බලය අපි අර්ථ දක්වන දුෂ්‍රාවිතා සංගුණකය කියලා. දුෂ්‍රාවිතා සංගුණකය. ඔය තමයි දුෂ්‍රාවිතා සංගුණකයේ අර්ථ දැක්වීම. පැහැදිලි නේද? ඔය මතකේ තියාගන්න ඕනේ භාගවලදී අර්ථ දැක්වීම අහනවා හරියට ලියන්න ඕන. මෙතන අනාකූල ප්‍රවාහයක් කියන එක වැදගත් වෙනවා. අනාකූල ද්‍රව ප්‍රවාහය. පැහැදිලි නේ? right. දැන් අපි මේ සමීකරණය f සමාන ඊට dv ට dx සමීකරණය තවත් ආකාරයකට ලබා ගන්න උත්සාහ කරමු. වැඩිපුර දැනීම සඳහා මම ඔයගලන්ට තව ආකාරයකට මේ සමීකරණ ලබා ගන්න ආකාරය පැහැදිලි කරලා දෙන්නම්. අපි අනාකූල ද්‍රව ප්‍රවාහයක් ගැන සලකා බලමු. මේ තියෙන අනාකූල ද්‍රව ප්‍රවාහය. V1 තරල ස්තරයේ ප්‍රවේගය දෙවන තරල ස්තරය අපි හිතමු V2 කියලා. දැන් මේ තරල ස්තර ඉදිරියට ගමන් කරන විට මේවයි ප්‍රවේග වෙනසක් තියෙනවා. අපි හිතමු මේ තියෙන්නේ ද්‍රවාංශුව A මේ ද්‍රවාංශුව B කියලා ගත්තොත් ඊළඟ මොහොත ගත්තාම කාලය බිඳුව අපි හිතමු කාලය t සමානයි t කාලයකට. t කාලයක් යනකොට මේ ද්‍රව ස්තර ඉදිරියට ගමන් ගන්නවා. දැන් මේ A වල තිබුණු ද්‍රවාණුව දැන් මේ හරියට ගමන් කළා. ඒක මෙහි තියෙනවා. එම ස්තරයේ ප්‍රවේගය v1යි. මේ ගමන් කළ දුර v1t මේ ද්‍රව අණුව v1t දුරක් ගමන් ගන්නවා. මෙයාගේ ප්‍රවේගය අඩුයි. එයා ගමන් කරන v2t දුරක්. මේ ද්‍රව අණුව තියෙන මෙතන දැන්. A මෙතන ඉන්නවා B මෙතන ඉන්නවා. මේ ගමන් කළ දුර v2t. මේක v2t දුරක් ගමන් කරනවා. දැන් අපිට පේනවා මේ A හා B එකම රේඛාවේ හිටියේ. මේ දෙන එකම රේඛාවේ හිටපු දෙන්නගෙන් මෙතන හිටපු A අපි මෙතන A ඩෑෂ් කියලා දාගමු. මේ A ඩෑෂ් දැන් මෙතෙන්ට ගමන් කළා. එතන මේ ද්‍රවය විකෘති වෙලා තියෙනවා. ද්‍රවය විරූපණය වීමක් වෙලා තියෙනවා. හැඩය වෙනස් වෙලා තියෙනවා. මෙතන තිබුණු හැඩය නෙවෙයි දැන් මෙතෙන්ට තියෙන්නේ.
මෙතනින් මෙතෙන්ට යනකොට මෙතන තිබුණු ද්‍රවාණුව මෙතන ඉන්න ඕන ද්‍රවාණුව මෙතෙන්ට ගිහිල්ලා. ද්‍රවයේ හැඩය වෙනස් වීමක් වෙලා තියෙනවා. ඒ හැඩය වෙනස් වීමට අපි කිව්ව වික්‍රියාවක් කියලා ප්‍රත්‍යස්ථා පාඩමේදී. මෙතනදී අපි මේකට කියනවා විරූපණ වික්‍රියාවක් සිදු වෙලා තියෙනවා. මේ කෝණය අපි තීට කියලා ගත්තොත් විරූපණ වික්‍රියාවක් තීට සිදු වෙලා තියෙනවා. විරූපණ වික්‍රියාවක් සිදු වෙලා තියෙනවා. ප්‍රත්‍යස්ථා පාඩමේදී අපි වික්‍රියාව කියලා කිව්වනේ. ඒ වගේම මෙතනත් වික්‍රියාවක් තියෙනවා. හැබැයි මේ වික්‍රියාවට මේ ද්‍රව ස්තර අතරේ තියෙන ප්‍රතිරෝධී බලයක්. ඒ බලය බලපෑවා. ඒ ප්‍රතිරෝධී බලය මේ ද්‍රව ස්තර වර්ගඵලයෙන් බෙදුවනම් ලැබෙන විරූපණ ප්‍රත්‍ය බලය. ඒ ප්‍රත්‍යස්ථා පාඩම වගේම මෙතනත් අපි අර්ථ දක්වන එකක් විරූපණ ප්‍රත්‍ය බලය. සමාන ප්‍රත්‍යාබලය කියන්නේ බලය බෙදීම වර්ගඵලය. මෙතන ද්‍රව ස්තර අතර තියෙන ප්‍රතිරෝධී බලය, ඒ කියන්නේ දුෂ්‍රාවී බලය බෙදන්න වර්ගඵලය. තරලෙස්සල වර්ගඵලය. මේ ලැබෙන්නේ විරූපණ ප්‍රත්‍යාබලය. ඊළඟට මෙතන විරූපණ වික්‍රියාවක් තියෙනවා. ඒ විරූපණ වික්‍රියාව තීටා. තීටා. මේ කෝණය වෙනස් වීම, හැඩය වෙනස් වීම තීටා. මේකට කියනවා විරූපණ වික්‍රියාව කියලා. විරූපණ වික්‍රියාව සමානයි තීටා. විරූපණ වික්‍රියාව තීටා. දැන් මේ ද්‍රව ස්තර ගමන් ගන්නකොට මේ ද්‍රව අණු දෙක අතරේ පරතරය එන්න වැඩි වෙනවා. කාලේ බින්දෙදි මේ දෙක අතර මේ එකම රේඛාවේ තියෙන්නේ. දැන් t කාලයක් යනකොට මේක මේ දෙන්න අතර මේ දුර වැඩි වෙනවා. තවත් දුරට යනකොට මේ දුර වැඩි වෙනවා. එතකොට මේ තීට වෙනස් වෙනවා. ඒතර කාලය ගත වෙනකොට මේ විරූපණ වික්‍රියාව වෙනස් වෙනවා. අපි බලමු මේ විරූපණ වික්‍රියාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ මොකක්ද කියලා. මම ලියන්නම් විරූපණ වික්‍රියාව විරූපණ වික්‍රියාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. විරූපණ වික්‍රියාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. විරූපණ වික්‍රියාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියලා කියන්නේ තීටා බෙදීම t කියන එක. තීටා බෙදීම t. මේ තීටා ගොඩක් කුඩා කෝණයක් නිසා මේක ආසන්න වශයෙන් අපිට ලියන්න පුළුවන් tan තීටා. tan තීටා බෙදීම t කියලා ලියන්න පුළුවන්. අපි දන්නවා tan තීටා කියන්නේ තීටා සම්මුඛපාදය. තීටා මේ කෝණය ඊට සම්මුඛපාදය කියන්නේ a' සම්මුඛපාදය a' බෙදනවා බද්ධ පාදයෙන්. බද්ධ පාදය කියන්නේ මේ ද්‍රව ස්තර අතර පරතරය. මේ ද්‍රව ස්තර අතර පරතරය අපි හිතමු d කියලා. ද්‍රව ස්තර අතර පරතරය d බෙදීම කාලය t කියලා එනවා. කාලය t. දැන් බලන්න මේ d එකත් යටට ගන්න පුළුවන්. a' ඒ කියන්නේ මේ පරතරය. මේ පරතරය කියන්නේ මේ මුළු පරතරයෙන් මේ පරතරය අඩු කරන්න. මෙතන v1t මේ දුර කියන්නේ v1t මෙතන කියන්නේ v2t. එහෙනම් a' ඒ කියන්නේ v1t ගෙන් v2t අඩු කරන්න. බෙදීම d යටට ගන්න. දැන් එනවා v1t ඍණ v2t බෙදීම මෙතන එනවා t වැඩි කිරීම d කියලා. මුළු සමීකරණ t කැපෙලා යනවා. අපිට එනවා මෙතන v1 ඍණ v2 බෙදීම d. මේක සමාන අපිට ලියන්න පුළුවන් මේ ප්‍රවේග අන්තරයේ බෙදීම දුර කියන්නේ ප්‍රවේග අන්තරයේ බෙදීම දුර කියන්නේ ප්‍රවේග අනුක්‍රමණය කියලා අපිට මේකට කියන්න පුළුවන්. මේ තියෙන ප්‍රවේග අනුක්‍රමණය. ප්‍රවේග අනුක්‍රමණය. ප්‍රවේග අනුක්‍රමණය කියන අපිට ලියන්න පුළුවන් dv යට ds කියලා ලියන්නත් පුළුවන්. දෙකම එකයි. dv යට dx එහෙම නැත්නම් v1 ඍණ v2 බෙදීම d. එහෙනම් දැන් අපිට මෙතන ලැබුණා ප්‍රත්‍යස්ථා පාඩමේ විදියටම හිතන්න විරූපණ ප්‍රත්‍යාබලය, ආතන්න ප්‍රත්‍යාබලය, බලය බෙදීම වර්ගඵලය, ආතන්න බලය බෙදීම වර්ගඵලයෙන් ගත්තා. ඒ වගේම විරූපණ ප්‍රත්‍යාබලය බලය බෙදනවා. මේ දුෂ්‍රාවි බලය මේ චලිත වන ද්‍රව ස්තර අතරේ තියෙන දුෂ්‍රාවි බලය බෙදනවා ද්‍රව ස්තර වල වර්ගඵලයෙන්. ඊට පස්සේ විරූපණ වික්‍රියාව තීටා විරූපණ වික්‍රියාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය තීටා බෙදීම t සුළු කරාම ප්‍රවේග අනුක්‍රමණයට සමාන වුණා. දැන් ප්‍රත්‍යස්ථා පාඩමේදී අපි ඉගෙන ගත්ත ප්‍රත්‍යාබලය සමානුපාතිකයි වික්‍රියාව කියලා. මෙතනදී
මේ විරූපණ ප්‍රත්‍යාබලය සමානුපාතික වෙනවා මේ විරූපණ වික්‍රියාව වෙනස් වීමේ ශීඝ්‍රතාවයට. බලමු පොඩ්ඩක් ලියලා මේක. විරූපණ ප්‍රත්‍යාබලය සමානුපාතිකයි විරූපණ වික්‍රියාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. දැන් බලන්න විරූපණ ප්‍රත්‍යාබලය කියන්නේ F බෙදීම A සමානුපාතිකයි විරූපණ වික්‍රියාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. මේක ඇවිල්ලා θ බෙදීම T. මේක මම දැන් ඔප්පු කරා බලන්න F බෙදීම A සමානුපාතිකයි මේක ඔප්පු කරා විරූපණ වික්‍රියාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන්නේ ප්‍රවේගානුක්‍රමණය dv/dt dx ට. මේක සමානුපාතය dv/dt dx ට. දැන් සමානුපාතිවත් කරන දානු මම මෙතන නියතයක් F බෙදීම A සමානයි ඊට වාරයක් dv/dt dx කියලා එනවා. දැන් බලන්න බෙදීමේ මේ පැත්තට ගෙන්න මට ලැබෙනවා F සමානයි ඊට A dv/dt dx කියලා. අර මුලින් අපි ලබාගත් සමීකරණේ තවත් වඩාත් නිර්වද්දව මෙතනින් අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. එහෙනම් දුෂ්‍රාවි බලය ඒ කියන්නේ ද්‍රව ස්තර චලිත වෙනකොට ඒ අතර ඇතිවන ප්‍රතිරෝධී බලය ඒ විරූපණය වීම ද්‍රවයේ විරූපණය වීම නිසා ඇතිවන ප්‍රතිරෝධී බලය ඊටයි dv/dt dx කියලා අපිට ලබා ගන්න පුළුවන්කම ලැබුණා. දැන් මම ද්‍රව කීපයක දුෂ්‍රාවිතාගයන් දෙන්න සාමාන්‍ය දැන ගැනීමට මේව කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. සාමාන්‍ය අවබෝධය තිබුණම ඇති. ද්‍රවය ඊට වැඩි කිරීම 10^3යි ns m^2 ද්‍රව වර්ග කීපයක් දෙන්න. ජලය 1.1 ඊතර 0.2යි වැඩි කිරීම 10^3ක් මේ ස්ථානයේ තියෙනවා. බෙන්සීන් 0.7යි රසදිය 1.5යි වැඩි කිරීම 10^3. මේ සාමාන්‍ය අවබෝධය ගන්න මේ කටපාඩම් කරන්න අවශ්‍ය නැහැ. දැන් අපි බලමු දුෂ්‍රාවිතයි පාඩම ඇසුරෙන් අහන පළවෙනි ගණන් වර්ගය. මේ අපි දැන් ඉගෙන ගත්ත ප්‍රත්‍යස්ථා පාඩමේ ගණන් වර්ග දෙකක් වගේ තිබුණා. ඒක බොහොම පැහැදිලි ඉගෙන ගත්තා. ඒ වගේ මේ දුෂ්‍රාවිතයි පාඩමේ ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් ගණන් වර්ග 3ක් විතර තියෙන්නේ. ඒකේ පළවෙනි ගණන් වර්ගය තමයි මෙන්න මේ අපි අද ඉගෙන ගත්ත සමීකරණ ඇසුරෙන් අහන්නේ. අපි මේ සමීකරණේ ඇසුරෙන් ගණන් අහන විදිහ ඉස්සෙල්ලා අවබෝධයක් ගන්නවා. එහා උදාහරණයක් මම කීපයක් කියලා දෙන්නම්. මේ තියෙන්නේ අචල තහඩුව. අචල තහඩුව මත මේ වගේ වස්තුවක් එහෙම නැත්නම් තහඩුවක්. එම තියලා මේ තහඩුව මේ පැත්තට ඇදගෙන යනවා. මේ අතරේ ද්‍රව ස්තරයක් යොදලා තියෙනවා. ද්‍රව ස්තරයෙන් තමයි මේ වස්තු දෙක වෙන් වෙන්නේ. මේක අචල තහඩුව. අචල තහඩුව මත මේ තහඩුව V නැමැති ප්‍රවේගයෙන් ඇදගෙන යනවා. දැන් මේක ඇදගෙන යනකොට මේ තහඩුව මත මේ පැත්තට එන ප්‍රතිරෝධී බලයක්. අපි ඒකට කියන්නේ දුෂ්‍රාවී බලය කියලා. ද්‍රව ස්තර අතරේ ඇතිවන බලයනේ. ද්‍රව ස්තර අතරේ ඇතිවන බලය. මේ තමයි දුෂ්‍රාවී බලය කැපිටල් එක. එතන මේ තහඩුව මේ පැත්තට V නැමැති ප්‍රවේගයෙන් ඇදගෙන යන මේ තහඩුවට අපි බලයක් යොදන්න ඕන මේ දුෂ්‍රාවී බලය නිසා. මෙන්න මේ යොදන බලය P කියලා ගත්තොත් මෙන්න මේ P තමයි අපෙන් ගණනේ අහන්නේ සාමාන්‍ය මෙවැනි ගැටලුවලදී. මේ තහඩුව අචල තහඩුව මත V නැමැති ප්‍රවේගයෙන් ඇදගෙන යාම සඳහා යෙදිය යුතු P බලය අගය සොයන්න. ඒ තමයි පළවෙනි ගණන් වර්ගය. ඊට විභාගයට මේක තෝරගෙන හිටියම ලේසි. ඔය එක ගණන් වර්ගයක්. හා ලේසි මේ කතාව. ඒතර අපි ඉස්සෙල්ලම බලමු මේ තහඩුව මත ඇතිවන දුෂ්‍රාවී බලය. දැන් මෙතන තියෙනවා චලිත වෙන ද්‍රව ස්තර දෙකක්. මෙතන යට ද්‍රව ස්තරයේ තියෙන උඩ ද්‍රව ස්තරයේ තියෙන මේ ද්‍රව ස්තර දෙක අතරේ තියෙන ප්‍රතිරෝධී බලය.
ඒ ප්‍රතිරෝධී බලය දුෂ්‍රාවී බලය. ඒක අපිට ලියන්න පුළුවන් F සමානයි ඊටයි dv යට ds කියලා ලියන්න. දැන් බලන්න F සමානයි ඊට a dv කියන්නේ ප්‍රවේග වෙනස. මේ ද්‍රව ස්තරය මේ ඉහළ මේ තහඩුවත් එක්ක ගෑවිලා තියෙන මේ ද්‍රව ස්තරයේ ප්‍රවේගය මේ තහඩුවේ ප්‍රවේගය. මෙයාගේ ප්‍රවේගය තහඩුවේ ප්‍රවේගය මේ පැත්තට v. මේ ද්‍රව ස්තරයේ ප්‍රවේගය මේ තහඩුවේ ප්‍රවේගය. ඒක බිඳුවයි. මෙවැනි ගැටලු හදනකොට අපි උපකල්පනය කරනවා එක් ද්‍රව ස්තරය තමා ස්පර්ශ වෙලා තියෙන පොදු පෘෂ්ඨයේ ප්‍රවේගය ලබා ගන්නවා කියලා. දැන් මෙන්න මේ ස්ථානයේ තියෙන මේ ද්‍රව ස්තරයේ ප්‍රවේගය මේ තහඩුවේ ප්‍රවේගයත් මේ ද්‍රව ස්තරයේ ප්‍රවේගය මේ ප්‍රවේගයත් ලබා ගන්නවා. මේ තහඩුවේ ප්‍රවේගය v නිසා මේ ද්‍රව ස්තරයේ ප්‍රවේගය v මේ තහඩුවේ ප්‍රවේගය බිඳුව නිසා මේ ප්‍රවේගය බිඳුව. ඒතර අපිට මෙතන v ඍණ බිඳුව කියලා. බෙදීම ds කියන්නේ මේ ද්‍රව ස්තර දෙක අතර පරතරය. මේ පරතරය අපි හිතමු මොකක් හරි d කියලා. දැන් බලන්න අපිට එනවා f සමානයි ඊට a v බෙදීම d කියලා. ඔය තමයි දුෂ්‍රාවී බලය. නමුත් මේ තහඩු ඒකාකාර ප්‍රවේගයෙන් ඇදගෙන යන විට මේක ඇදගෙන යන්නේ ඒකාකාර ප්‍රවේගයෙන්. මේක ඒකාකාර ප්‍රවේගයෙන්. ඒකාකාර ප්‍රවේගයෙන් ඇදගෙන යන විට මේක සංප්‍රයුක්ත බලය බිඳුවක් එන නම් මේ පැත්තේ යොදන බලයයි මේ පැත්තේ තියෙන දුෂ්‍රාවී බලය දෙක සමාන වෙන්න ඕනේ. පැහැදිලිනේ? එතනින් තමයි අපි මේ යෙදිය යුතු බලය පිළිබඳ අදහස ලබා ගන්න. එහෙනම් අපි මේ වෙනි ගැටළු වලදී අනිවාර්යයෙන් ලියනවා තහඩුව ඒකාකාර ප්‍රවේගයෙන් චලිත වන විට එයාට මේ පැත්තට යොදන බලයත් ඒ වගේම මේ පැත්තට යොදන බලයත් දෙක සමානයි. එහෙනම් මේ පැත්තට අපි යොදන බලය P සමාන මේ පැත්තට දුෂ්‍රාවී බලය කැපිටල් F. එහෙනම් P සමානයි F වෙනකොට අපි හොයාගත්තා ඊට v බෙදීම d කියලා. ඔය තමයි තහඩුවේ චලිත කිරීම යුතු බලය. ඔය තමයි පළවෙනි ගණන් වර්ගය. මෙවැනි ගැටළු වලදී ඔබගෙන් සමහර විභාගයන් ඔබ මෙම ගැටළු විසඳීමේදී යොදාගත් උපකල්පන මොනවද කියලා. ඉතින් ප්‍රධාන වශයෙන් උපකල්පන දෙයක් යොදාගෙන මම දැනට එකක් කිව්වා. පළවෙනි එක තමයි සෑම ද්‍රව ස්තරයක්ම තමා ස්පර්ශ වෙලා තියෙන පොදු පෘෂ්ඨයේ ප්‍රවේග ලබා ගන්න. මේ ද්‍රව ස්තරයේ මේ තහඩුවේ ප්‍රවේග ලබා ගත්තා. මේ ද්‍රව ස්තරයේ මේ තහඩුවේ ප්‍රවේග ලබා ගත්තා. ඊට අමතරව මේ අතරේ ද්‍රව ස්තර අනාකූල චලිතය දෙන්න ඕන. ආකූල ප්‍රවාහයට අපි මේ සමීකරණය දාන්න බෑ. අපි මුලදිම විස්තර කරා අනාකූල ප්‍රවාහයක් කියන එක. ඒ නිසා මේ ද්‍රව ස්තර මේ අතරේ තියෙන ද්‍රව ස්තර අනිවාර්යයෙන්ම අනාකූල චලිතය දෙන්න ඕන. නැත්නම් මේ සමීකරණය ලියන්න බෑ. ඒක තමයි මේකේ ප්‍රධාන උපකල්පන වශයෙන් අපි යොදාගන්නේ. අපි මේ ආශ්‍රිත විභාගයට ගණනක් දීලා තියෙන පහුගිය ප්‍රශ්න පත්‍රයක ඒ ප්‍රශ්න පත්‍රයේ ගණනක් හදලා අපි තවදුරටත් මේ ගැන හොඳ අවබෝධයක් ලබා උත්සාහ කරමු. ඒ පාස් පේපරේ ගණන හදලා. මම ඒ ගණන ඔයාලට දෙන්නම් දැන් 2001 ප්‍රශ්න පත්‍රයේ. මම ගැටලුව සම්පූර්ණ කියවන්නේ. ඒක දීපු තොරතුරු ටික දෙන්නම්. දීලා ඊට පස්සේ ගණන පැහැදිලි කරලා දෙන්නම්. ඔයාලට ඕන මේ වීඩියෝ දර්ශනය බලන වෙලාවේදී 2001 ප්‍රශ්න පත්‍රය ඕන අතර අරගෙන ඒක ළඟ තියාගෙන ඒකත් එක්ක ඒක කියවලා මේ ප්‍රශ්නේ තේරුම් ගන්න උත්සාහ කරන්න. විභාගෙට මේ જાතිය ගණන් එනවා. මේවා ලඝු කොට සලකන්න එපා දරුවෝ. ඉතාමත් වැදගත්. මේකේ හරි සරල දෙයක් තියෙන. ඉතාම සරලයි. ඒ දේ තේරුම් අරගෙන හරියට අවබෝධ කරගෙන විභාගයට යන්න. මොකද ඔයාලගේ ජීවිතේ යම් ලකුණු ප්‍රමාණයක් එකතු කරගෙන මේ කඩයිම ජයග්‍රහණය කරන්න ඉතාමත් එක වැදගත් වෙනවා. මම 2001 ප්‍රශ්න පත්‍රයේ සම්පූර්ණ ගැටලුව විස්තර කරලා දෙන්නම්. ඒකේ පළවෙනි කොටස මෙන්න මේ ආකාරයට තියෙනවා. 2001 රචනා ප්‍රශ්න පත්‍රය 0.4 ගන්න. සම්පූර්ණ ගණනක් නේ. ඒතර ඔයාලට මේ විනාඩි ගානක් ඇතුළතදී මම මේ ගණනුව සමීකරණ සම්පූර්ණ ගණනක් ඉබේට හදන්න පුළුවන්. ඒතර හිතලා බලන්න කොටස සරලද කියලා මේක. මේකේ පළවෙනි කොටස අචල තහඩුවක් තියෙන මේ වගේ. ඒ තහඩුව මත ආස්තරීය ප්‍රවාහය පවත්වාගෙන යනවා. ද්‍රව ස්තරයක් දාලා මෙතන ආස්තරීය ද්‍රව ප්‍රවාහය පවත්වාගෙන යනවා. මේ තින් ද්‍රවය.
ආස්තරීය ප්‍රවාහය පවත්වනු ලැබේ. මේක නිශ්චල තහඩුවක් මේ තියෙන. මේ තහඩුව නිශ්චලයි. මේක නිශ්චල තහඩුවක් මත ද්‍රව ස්තරයක් දාලා ආස්තරීය ප්‍රවාහයක් පවත්වාගෙන යනවා. ඒ කියන්නේ අනාකූල ප්‍රවාහය. ආස්තරීය ප්‍රවාහය. අනාකූල ද්‍රව ප්‍රවාහය පවත්වාගෙන යනවා. අපිට කියනවා මේ මෙතන තියෙන කැපිටල් A වර්ගඵලයක් ඇති ද්‍රව කොටසක් මත ද්‍රව ස්තරය මත මෙතින් මේකේ වර්ගඵලය කැපිටල් A මේක වර්ගඵලය කැපිටල් A කියලා ගත්තොත් කැපිටල් A වර්ගඵලයක් මත මේක v නියත වේගයෙන් මෙයා v නියත වේගයෙන් නැදගෙන යනවා මේ ද්‍රව ස්තරය v නියත වේගයෙන් නැදගෙන යාම සඳහා යෙදිය යුතු බලය සඳහා ප්‍රකාශනයක් ලබා ගන්න කියලා තියෙනවා. අපි දැන් පැහැදිලි කරලා දුන්නුනේ මේ જાති ගැටලු අහන්නේ මෙන්න මෙහෙමයි කියලා. එහෙනම් මේ ද්‍රව ස්තරය සඳහා යෙදිය යුතු බලය යෙදිය යුතු බලය දැන් මම කලිනුත් විස්තර කරා. යෙදිය යුතු බලය කියන්නේ මේක සමානයි මේ ද්‍රව ස්තර අතර තියෙන දුෂ්‍රාවී බලය. මේ ද්‍රව ස්තර චලිතයට වෙන ප්‍රතිරෝධී බලයක්. මෙයා නියත වේගයෙන් යන නම් මෙයාට යොදන බලයයි මේ දුෂ්‍රාවී බලය සමානයි. යෙදිය යුතු බලය සමානයි දුෂ්‍රාවී බලය. දුෂ්‍රාවී බලය. දුෂ්‍රාවී බලය සඳහා ප්‍රකාශනය අපි දන්නවා ඊට a dv යට ds කියලා. dv යට ds කියන්නේ ප්‍රවේග අනුක්‍රමණය ඊට a ප්‍රවේග අනුක්‍රමණය කියන්නේ මෙතන ද්‍රව ස්තරයේ ප්‍රවේගය v ඍණ මෙතන ද්‍රව ස්තරයේ ප්‍රවේගය බිඳුවයි බෙදීම ද්‍රව ස්තර දෙක අතර පරතරය අපිට දීලා තියෙනවා d කියලා. ඒක d ආදේශ කරන්න. මේ ද්‍රව ස්තර අතර පරතරය d කියලා දීලා තියෙනවා. දැන් බලන්න අපිට එනවා මෙතන ඊට a v බෙදීම d කියලා. ඒක තමයි යෙදිය යුතු බලය. අපි p කියලා ගත්තොත් මේ තහඩුව චලිත කිරීමේ යෙදිය යුතු බලය ඊට a v යට d කියලා කියනවා. ඒ තමයි ගැටලුවේ පළවෙනි කොටස. ඒක සම්පූර්ණ කොටස ඉවරයි එතකොට. තාම සරලයි. සිද්ධාන්තයේදී කියලා දීපු ටිකම තමයි ගණනේ අහන්නේ. ඊට පස්සේ දෙවෙනි කොටස අහනවා. මේකේ දෙවෙනි කොටස කියනවා බලන්න මේකේ දෙවෙනි කොටස අතරමැදි ද්‍රව ස්තර ප්‍රවේග ඊතල භාවිතයෙන් ලකුණු කරන්න. අතරමැදි ද්‍රව ස්තරවල මේ ද්‍රව ස්තර දෙක තියෙන මෙතන දැන් තහඩුව තියෙන මෙතන මේ ද්‍රව ස්තරය තියෙන මේ දෙක අතරමැදි ද්‍රව ස්තරවල ප්‍රවේග ඊතල වලින් දක්වන්න කියලා තියෙනවා. ඊතල වලින් දක්වන්න. ඒ බලමු මෙහෙම. මේ තියෙන අචල තහඩුව. දැන් බලන්න මෙතන තියෙන ද්‍රව ස්තරය. මේ ද්‍රව ස්තරය v ප්‍රවේගයෙන් ගමන් ගන්නවා. මෙතන ද්‍රව ස්තරය ගත්තොත් මෙයාගේ ප්‍රවේගය බිඳුවයි. මෙතන ප්‍රවේගය බිඳුවයි මෙයා අචල තහඩුවනේ. මේක නිශ්චල තහඩුව. එහෙම නැත්නම් අචල. නිශ්චල තහඩුවක් නිසා එයාගේ ප්‍රවේගය බිඳුවයි. දැන් මෙතන ප්‍රවේගය v එන අපිට මේ අතරේ ද්‍රව ස්තර ප්‍රවේගය මේ විදිහට අපිට කඩේරක් ඇඳගත්තා නම් අනාකූල ප්‍රවාහයක කැළඹීමකින් තොරව එකාකාරී ස්වභාවයෙන් තරලය ගමන් කරන්නේ සිද්ධාන්තයේදී මම කියලා දුන්නා. එහෙනම් මෙන්න මේ ආකාරයට තමයි ද්‍රව ස්තර ප්‍රවේග ගමන් කරන්නේ. ඒවත් උඩු මේ වගේ රේඛාවක පිහිටලා තියෙනවා. මේ තමයි දෙවෙනි කොටස. ඊටාම සරලයි. තත්පර කීපකින් මේකට උත්තර ලියන්න පුළුවන්. අපි යමු දැන් තුන්වෙනි කොටසට. තුන්වෙනි කොටස බලන්න. මේ වගේ අචල තහඩුවක් තියෙනවා. ඒක මත මෙවැනි වස්තුවක් තියෙනවා. බලන්න මේ වස්තුවේ ස්කන්ධය දීලා තියෙනවා 0.5 කිලෝග්‍රෑම්. කිලෝග්‍රෑම් 0.5ක ස්කන්ධයක් තියෙන වස්තුවක්. මෙයා v නියත වේගයෙන් මේ පැත්තට ඇදගෙන යනවා. v නියත වේගය දීලා තියෙනවා 0.01 ms මේක. වේගෙන් ඇදගෙන යනවා. බලන්න මේ තහඩු ස්පර්ශක වර්ගඵලය මෙතන මේ දීලා තියෙන ස්පර්ශක වර්ගඵලය මේ තහඩුවේ ගෑවෙන යටපතුලේ වර්ගඵලය. දැන් අපි බලමු මෙන්න මේ වගේ වස්තුවක් නෙවෙයි තියෙන්නේ. මේ වස්තුව මේ තහඩුව මත තියලා මෙහෙම ඇදගෙන යනවා. මේක මෙහෙම ඇදගෙන යන්නේ. ඒතර මේ ස්පර්ශ වර්ගඵලය කියන්නේ මෙන්න මේ වර්ගඵලය. මේ වර්ගඵලය. මේ තමයි ස්පර්ශ වර්ගඵලය. මේ ලෑල්ලේ ගෑවෙන වර්ගඵලය.
ඒ ස්පර්ශ වර්ගඵලය අපිට දීලා තියෙනවා කැපිටල් A සමානයි. කැපිටල් A වර්ගඵලය දීලා තියෙනවා 1 වැඩි කිරීම 10 ඍණ 2යි වර්ග මීටර. ඒ වෙලාවේදී මේ තහඩුව මේ දශම බිඳුව එක වේගයෙන් ඇදගෙන යාමට මෙයාට යොදන බලය මේ බලය මෙයාට P නැමැති බලයක් යොදලා තියෙනවා. ඒ P නැමැති බලය දීලා තියෙනවා P සමානයි 0.25 නිව්ටන් කියලා. 0.25 නිව්ටන් බලයක් යොදලා තියෙනවා. ඊට පස්සේ දැන් මේ තමයි තහඩුව. අචල තහඩුව මේ තියෙන්නේ. දැන් මේ තහඩුව හා වස්තු අතර දාන තෙල් ස්තරයක්. මේ තියෙන තෙල් ස්තරය. මේකට දාන තෙල් ස්තරයක් දැන්. තෙල් ස්තරයක් දැන් මේ එම වස්තුවම තමයි මේ තියෙන්නේ. දැන් මේ තහඩුව එම ප්‍රවේගයෙන් ඇදගෙන යන්නේ. එම ප්‍රවේග v සමාන 0.01යි. 0.0 ඉස්සෙල්ල ප්‍රවේගයමයි 0.01. මෙතෙන් 0.01. ms එක වේගයෙන්ම ඇදගෙන යාමට යෙදුතු බලය. දැන් යෙදුතු බලය p ඩෑෂ් කියලා ගත්තොත්. මේක අදින්න යොදන බලය p ඩෑෂ් නම් p ඩෑෂ් කියන එක 0.05යි. නිව්ටන් දක්වා අඩු වෙලා තියෙනවා. මෙතන මෙයා ඇදගෙන යන යෙදුතු බලය 0.25 නිව්ටන්. දැන් බලය 0.05 නිව්ටන්. මෙතෙන්ට වඩා මෙතෙන්දි බලය අඩු වෙලා. ඒ කියන්නේ මෙතන මේ ඝන පෘෂ්ඨය මතයි මේ වස්තුව ඇදගෙන යන්නේ. මේ ඇදගෙන යන ද්‍රව ස්තරය මත. ද්‍රව ස්තරය මත ඇදගෙන යනකොට මෙයාට ක්‍රියාත්මක ප්‍රතිරෝධී බලය අඩු වෙලා තියෙනවා. ඒකයි මේ බලය අඩු වෙලා තියෙන්නේ. ඒ කියන්නේ අපි කිව්වේ අර සිද්ධාන්තයේදී යන්ත්‍ර සූත්‍රවල චලිත වෙන කොටස් අතරේ ඇති වෙන ඝර්ෂණ බලය ප්‍රතිරෝධී බලය අඩු කරන අපි තෙල් ග්‍රීසන් ස්නේහක වර්ග යොදා ගන්නවා. එතකොට දැන් බලන්න මේක අපිට යාගයන් දීලා අපෙන් අහනවා. යාගයන් ටික දීලා තියෙන මේ තෙල් ස්තරයේ ඝනකමක් දීලා තියෙනවා. මේ තෙල් ස්තරයේ ඝනකම මෙතන ගත්තොත් මේ තෙල් ස්තරයේ ඝනකම මෙමා කරන්නේ මේ ඝනකම D සමානයි. ඝනකම D 0.1 මිලිමීටර sorry 1 මිලිමීටර තෙල් ස්තරයේ ඝනකම 1 මිලිමීටර ලෙස දීලා තියෙනවා. අපෙන් මේ තුන්වෙනි කොටසේ A කොටසේ අහනවා. මේකේ A කොටසේ අහනවා තෙල් වල දුෂ්කරායතා සංගුණික ඊටා කොපමණද? තෙල් වල දුෂ්කරායතා සංගුණික ඊටා කොපමණද? දැන් අපි උඩ ගණනේ මුල් කොටසේදී අපි ලබා ගත්තා ද්‍රව ස්තරය v ප්‍රවේගයෙන් චලිත කරන්න. මේ ඉහළ ද්‍රව ස්තරය v ප්‍රවේගයෙන් චලිත කරන්න යෙදුතු බලය p නම් p සමානයි ඊටා a v බෙදීම d කියලා අපි සොයාගත්තා. එහෙනම් දැන් මෙන්න මේ අවස්ථාවට මේ ද්‍රව ස්තරයේ යෙදු වෙලාවේදී මේ තහඩුව මත යෙදුතු බලය p ඩෑෂ් අපි මේක p ඩෑෂ් කියලා ගන්නවා. මේ p ඩෑෂ් බලය ඒක තමයි ද්‍රව ස්තරයට යෙදුතු බලය. ඒක 0.05යි. 0.05යි සමානයි ඊට දන්නේ අපෙන් ඊට අහනවා වැඩි කිරීම මේ තහඩුවේ වර්ගඵලය අපිට දීලා තියෙන 1 වැඩි කිරීම 10.2යි 1 වැඩි 10.2යි වැඩි කිරීම b මේ තහඩුවේ ඇදගෙන ප්‍රවේගය 0.01යි බෙදීම d කියන්නේ මේ ද්‍රව ස්තර දෙක අතර පරතරය මේ පරතරය අපිට d දීලා තියෙනවා 1 මිලිමීටර වැඩි කිරීම 10.3යි දැන් මේක සුළු කරන් නොදන්න පදයක් තියෙන ඊට අපිට මෙතනින් ඊටා ගිය සොයා ගන්න පුළුවන් මේ ඊටා ගණනය කරාම එනවා 0.5යි 0.5යි nsm ඍණ 2 nsm ඍණ 2 nsm ඍණ 2 ඒ තමයි ඒක. ඔය තමයි ද්‍රවයේ දුස්සාවිතාවය. එතන මේ ද්‍රව ස්තරයේ දුවම මේ මෙතන බලය 0.25 විභාගයේ 0.05ට අඩු වෙලා තියෙනවා. හේතුව මේ ද්‍රවයේ දුෂ්‍රාවිතාවය නිසා මේ බලය අඩු කරගන්න අපිට හැකියාව ලැබිලා තියෙනවා. දැන් මේ සිදුවීම තමයි අපේ සාමාන්‍ය යන්ත්‍ර සූත්‍රවලදී අපි යොදාගන්නේ. මේ දුෂ්‍රාවි බලය අපිට මේ තරලයේ දුෂ්‍රාවිතාව වෙනස් කරලා තවත් මේ බලය අඩු කරගන්න පුළුවන්. ඒතර යන්ත්‍ර සූත්‍රවල ක්‍රියාත්මක ඝර්ෂණ බලය අඩු කරගන්න අපිට මේ තරලයේ වැදගත් වෙන බව මේ ගණනෙන් පැහැදිලි වෙනවා. බලන්න මේ ස්ථානයේ
ඝන පෘෂ්ඨය අතරේ ඝන පෘෂ්ඨයේ ස්පර්ශලා තියෙනවා. බලය වැඩි අගයක් තරලයේ දාපු ගමන් අඩු බලයක් බඩපත් වෙලා තියෙනවා. මේ මූල ධර්මය තමයි ওই යන්ත්‍ර සූත්‍රවලදී යොදාගෙන ලබන්නේ. පැහැදිලිනේ? අපි බලමු මේකේ B කොටසක් අපෙන් අහනවා. මේ B කොටස අපෙන් අහනවා මේ තෙල් ස්තර එදු විට කුට්ටිය හා බිම අතර මේ කුට්ටියයි බිමයි අතර තියෙන සපල ඝර්ෂණ සංගුණකය කොච්චරද කියලා. අපි බලමු. මේ තෙල් ස්තර එදු පසු මෙන්න මේ ස්ථානයේදී මෙන්න මේ අවස්ථාවේදී තෙල් යෙදූ පසු මේ කුට්ටියත් බිමත් අතර තියෙන සපල ඝර්ෂණ සංගුණකය මෙව් සපලගේ සපල ඝර්ෂණ සංගුණකය කොච්චරද? සපල ඝර්ෂණ මෙතන තියෙන ඝර්ෂණ සංගුණකය. හැබැයි අපි දන්න ඝර්ෂණ සංගුණකය F සමානයි μ r කියලා. එහෙනම් F කියන්නේ මෙතනදී කරත් මන ඝර්ෂණ බලය. ඒ ඝර්ෂණ බලය තමයි අපි දැන් මේ ගණනය කළ ගත්තේ. ඝර්ෂණ බලය 0.05යි 0.05ක දීලා තියෙනවා. ගණනය කරන එක දීලා තියෙනවා. මේ යොදන බලය තමයි මෙතන තියෙන ඝර්ෂණ බලය. මේ P dash බලයත් මේ පැත්තට දෙන ඝර්ෂණ බලයත් සමානයි. මේ ඝර්ෂණ බලය F කියලා ගත්තොත් මෙතන යොදන බලය P dash ට මේ සමානයි. එතකොට F සමානයි μ ඝර්ෂණ සංගුණක අපි දන්නේ R කියන අබිලම් ප්‍රතික්‍රියාව මේ තහඩුවේ බර mg ට සමානයි. දැන් බලන්න 0.05 සමානයි μ වැඩි කිරීම mg m කියන්නේ මේ වස්තුවේ බර දීලා තියෙනවා 0.5 කිලෝග්‍රෑම් වැඩි කිරීම g ගුරුත්වත්වය 10යි. දැන් බලන්න මේක සුළු කරාම අපිට එනවා μ සමානයි මෙතන 5යි 5න් බෙදන්න 0.01යි μ ඝර්ෂණ සංගුණකය. ඒ කියන්නේ තෙල් යදුවට පස්සේ ඝර්ෂණ සංගුණකය 0.1 කියලා එනවා. මම මේ ගැටලුවේ අහලා නැහැ. මම අමතර දැනුමට ඔබට පැහැදිලි කරලා දෙන්නම්. අමතර දැනුමට තෙල් යොදන්න පෙර මෙතන ඝර්ෂණ සංගුණකය කොච්චරද කියන එක. අපි අමතර දැනුමට අපේ අවබෝධය සඳහා අපි මේක හදලා බලමු. මේ තෙල් යොදන්න පෙර මෙතන තිබුණු ඝර්ෂණ සංගුණකය අපි μ කියලා ගත්තොත් F සමානයි μ r. F කියන්නේ ඝර්ෂණ බලය. මේ තහඩුව අපි අදින්න යොදන බලය 0.25යි නියත වේගන සහ මේ පැත්තට තියෙන ඝර්ෂණ බලයත් ඒකම වෙන්න ඕන. මේ යොදන බලයයි මේ ඝර්ෂණ බලය සමානයි. නැත්නම් තහඩුව රේඛාකාර වේග යන්න බෑ. නම් මෙයා ඒකාකාර වේගයෙන් ගමන් කරන නිසා මේ යොදන බලයට ඝර්ෂණ බලය සමානයි. එන යොදන බලය 0.25යි ඝර්ෂණ බලයත් 0.25යි සමානයි μ මේ පෙරාගය මේ හොයාගත්තේ සපලගය. මේ තියෙන සපල μ වගේ ද්‍රව ස්තරයේ දැම්මට පස්සේ සපලගය ක්‍රියාත්මකගේ μ වැඩි කිරීම r මෙතනත් r කියන්නේ mg. දැන් බලන්න 0.25 සමානයි μ වැඩි කිරීම m කිලෝග්‍රෑම් 0.5යි g කියන්නේ 10යි. 0.5න් 5යි මේක 5න් බෙදන්න උත්තර එනවා 0.05යි μ කියන එක පෙරාගේ. දැන් ඔයාලට පේනවා මෙතනට අපි ද්‍රව ස්තරයක් තරලයක් ඔයිල් එකක් දාලා නැහැ. ස්නේහකයක් යොදලා නැහැ. මේ වෙලාවේදී ක්‍රියාත්මක ඝර්ෂණ බලය 0.05යි. හැබැයි මෙතෙන් තෙල් ස්තරයේ දුවම ඝර්ෂණ සංගුණකය 0.01යි. මෙතන ඝර්ෂණ සංගුණකය 0.05 දක්වා අඩු වෙලා තියෙනවා. තෙල් ස්තරයේ දුවම ඝර්ෂණ සංගුණකය අඩු කරන්න පුළුවන්. ඒක නිසා තමයි ඔය යන්ත්‍ර සූත්‍රවල චලිත වන කොටස් අතරේ ඝර්ෂණ බලය අඩු කරගෙන අපි ස්නේහක වර්ගයක් තෙල් වර්ගයක් දාන්නේ. ඒක දැම්මහම මේ ඝර්ෂණ සංගුණකය අඩු වෙන නිසා. ඒක තමයි ඒකේ තියෙන වාසිය. ඒ ඝර්ෂණ සංගුණක අඩු වීමෙන් ඝර්ෂණ බලය අඩු වෙනවා. යන්ත්‍රයට පහසුයි. යන්ත්‍රය වැඩි කලක් ක්‍රියා කරවන්න පුළුවන්. ඒ වගේම ශක්තිය අපතේන එක අඩුයි. යන්ත්‍රයේ උෂ්ණත්වය ලෑම අඩු වෙනවා. ඒ වාසි ගොඩක් මේ මෙතනදී අපිට තියෙනවා. හැබැයි මේකේ ඊළඟ කොටස C කොටස තුන්වෙනි කොටසේ C කොටසක් අහලා තියෙනවා. තෙල් ස්තරයේ යෙදීම නිසා එක තත්පරයේදී ඉතිරි කරගත හැකි ශක්ති ප්‍රමාණය කොච්චරද? තෙල් යෙදුවම එක තත්පරයේදී ඉතිරි කරන්න පුළුවන් ශක්ති ප්‍රමාණය. මේ තියෙන්නේ තෙල් ස්තරය යොදලා. දැන් අපි මෙතෙන්දී යොදන බලය P සමානයි 0.05යි. නිව්ටන් යොදන බලය පෙරේදු බලය 0.25යි නිව්ටන් මෙතනදී. දැන් මෙතෙන්දී බලය අඩු වෙච්ච නිසා ශක්තිය අපිට ඉතුරු කරගන්න පුළුවන්. අපෙන් අහන එක තත්පරයේදී ඉතුරු ලැබෙන ශක්තිය. එක තත්පරයකදී ඉතිරි කරගන්න ශක්තිය C කොටස. තත්පර එකකදී ඉතිරි වන ශක්තිය.
අපි දන්නවා තත්පරයේදී මේ ස්ථානදී කරන කාර්ය අපිට වෙන්න පුළුවන්. තත්පරයේදී කරන කාර්ය කියන්නේ සමතාවය. හැබැයි අපි දන්නවා සමතාවය කියන්නේ බලය වැඩි කිරීම ප්‍රවේගය. සමතාර සමීකරණයක් තියෙන බලය වැඩි කිරීම ප්‍රවේගය. බලය ප්‍රවේගය වැඩි කරාම සමතය ලැබෙනවා. එහෙනම් මේ ස්ථානයේදී අපි තත්පරයේදී කරන කාර්ය කියන්නේ බලය වැඩි කිරීම ප්‍රවේගය. මේ ස්ථාන තත්පරයේදී කරන කාර්ය කියන්නේ මෙතන බලය වැඩි කිරීම මෙතන ප්‍රවේගය. අවස්ථා දෙකෙන් ප්‍රවේගය එකයි. මෙතෙන්ද යන්නේ තේ ප්‍රවේගයම තමයි. ප්‍රවේගය v සමාන 0.01යි. බලය තමයි වෙනස් වෙන්නේ. එහෙනම් අපිට තත්පරයකදී ඉතිරිවන ශක්තිය හොයාගන්න පුළුවන් මේ විදිහට. ඉතිරිවන ශක්තිය අපිට මේ විදිහට ගන්න පුළුවන්. මෙතෙන්දි තත්පරයේදී කරන කාර්ය කියලා කියන්නේ එතන බලය. මෙතෙන්දි අපි යොදන බලය P වැඩි කරනවා එතන ප්‍රවේගයෙන්. ඍණ මෙතෙන්දි අපි තත්පරයේදී කරන කාර්ය මෙතන බලය P dash වැඩි කරන ප්‍රවේගය v ගෙන්. දැන් බලන්න එකම v අගේ නිසා v එළියට ගන්න P ඍණ P dash වාරයක් v කියලා ලැබෙනවා. සමාන උත්තරයක් එන මෙතනින් P කියන්නේ මෙතන බලය 0.25යි 0.25යි ඍණ P dash කියන්නේ 0.05යි. මේක වැඩි කරන ප්‍රවේගයෙන් 0.01යි. 0.01 සමාන මේක සුළු කරගන්න අපිට ලැබෙන උත්තරේ 2 වැඩි කිරීම 10 ඍණ 3යි ජූල් ශක්ති ප්‍රමාණයක් එක තත්පරයකදී අපිට ඉතුරු කරගන්න පුළුවන්. එක තත්පරෙදි මෙච්චර ශක්ති ප්‍රමාණයක් ඉතුරු කරන්න පුළුවන්. ඒතර යන්ත්‍ර සූත්‍රවලදීත් මෙන්න මේ ආකාරයටමයි මේ ශක්ති ප්‍රමාණය තත්පරයේදී ඉතුරු වෙනවා නම් ඒක දිගු කාලයක් තිස්සේ මේ යන්ත්‍රය වැඩ කරන ශක්ති ප්‍රමාණයක් ඉතුරු වෙනවා. ඒ වගේම මේ ඉතුරු වෙන ශක්තිය තාපේ බඩ පරිවර්තන වෙන තිබූ ශක්තිය තුන නිසා යන්ත්‍රයේ උෂ්ණත්වය ලෑමක් මේ තුලින් පාලනය වීමක් සිදු වෙනවා. ඒක තමයි C කොටස. තව එක කොටසක් තියෙනවා අපි ඒකත් ඊට පස්සේ කරලා ඉවර කරමු. දැන් බලමු D කොටස. මේකේ D කොටසේ අහනවා ඒක ඇත්තටම දුෂ්‍රාවිතය පාඩමට සම්බන්ධ කොටසක් නෙවෙයි. දුෂ්‍රාවිතයට සම්බන්ධ නෑ. නමුත් අපි බලමු. මෙන්න මේ තහඩුව දැන් මේ යොදලා තියෙන ද්‍රව ස්තරය මේ අචල තහඩුව මේක අචලයි. මේ වස්තුව මේ ද්‍රව ස්තරෙන් ඉහළට ගන්න. මේකෙන් ඉහළට ගැනීමට අවශ්‍ය බලය මේ කුට්ටිය බරට වඩා වැඩිලු. මේකට කැපිටල් F බලයක් දීලා මේ වස්තුව ඉහළට ගන්නවා. මේ බලය මේ වස්තුවේ බර පල්ලෙහාට තියෙනෝනේ. සාමාන්‍ය වස්තුව ඉහළට ගන්න දෙන්න ඕන බලය මේ වස්තුවේ බරනේ. බරට සමාන බලයක් තමයි දෙන්න ඕනේ. නමුත් මේ අවස්ථාවේදී යුතු බලය මේ වස්තුවේ බරට වඩා වැඩි කියලා අහනවා. අපින් අහනවා ඇයි මේකට හේතුව? දැන් අපි සාමාන්‍යයෙන් මෙහෙම වස්තුවක් තියලා දැන් මම මේ වස්තුව මේ අතමත තියලා මේක උඩට එසෙව්වොත් මට මේකට ඉහළට දෙන්න වෙන්නේ මෙයාගේ බර පල්ලෙහාට mg නම් ඒ බරට සමාන බලයක් උඩට දෙන්න වෙන්නේ. ඊට වඩා පොඩ්ඩක්වත් වැඩියෙන් දිය යුතු නැහැ. ඒ බරට සමාන බලයක් දෙන්න ඕනේ මේක යන්තම් ඉහළට උඩට ගන්න. නමුත් දැන් මේ ගැටලුවේදී අහනවා මේ තෙල් ස්තරයේ තියෙනකොට මේ වස්තු ඉහළට ගන්න අවශ්‍ය බලය බරට වඩා වැඩිලු. ඒකට හේතුව ඇයි කියලා අහනවා. ඒතර අපි බැලුවොත් මෙතන ඇත්තට මේක දුස්සායිතා ප්‍රශ්නයක් නෙවෙයි. අපි පදාර්ථ ගුණ පාඩම ඊළඟ කොටස හා සම්බන්ධ වෙන එකක්. නමුත් සරල අවබෝධයෙන් අපි මේක තේරුම් ගන්න බලමු. ඒක පෘෂ්ඨික ආතතිය සම්බන්ධය. මෙතන මේ ද්‍රව ස්තරයේ තියෙනකොට මේ ද්‍රව ස්තරය මගින් මෙතන ඇතිවෙන පෘෂ්ඨික ආතති බලය. මේ ද්‍රව පෘෂ්ඨය නිසා පෘෂ්ඨික ආතති බලයක් එනවා. මේ තියෙන පෘෂ්ඨික ආතති බලය. හැබැයි මේ පෘෂ්ඨික ආතති බලය මේක තියෙන ද්‍රව පෘෂ්ඨයට මේක වටේටම තියෙනවා. වටේටම පෘෂ්ඨ ආතති බලය මේක තියෙන ද්‍රව පෘෂ්ඨයට. මේ පෘෂ්ඨික පෘෂ්ඨය දිගේ පෘෂ්ඨයෙන් විතර තියෙන ද්‍රව පෘෂ්ඨයට නිව්ටන්ගේ තුන්වෙනි නියමයට අනුව ඒ හා සමාන ප්‍රතිරෝධ බලයක් මේක වටේටම ඇති වෙනවා. මේක වටේටම ඇති වෙනවා. මේ ආකාරයට මේ වටේටම පල්ලෙහාට බලයක් ඇති වෙනවා පෘෂ්ඨික ආතතිය නිසා.
මේ වස්තුව වටේටම පල්ලෙහාට පෘෂ්ඨ ආතති බලයක් තියෙනවා. ඒ නිසා මේ වස්තුව මත දැන් පල්ලෙහාට බරට අමතරව මෙන්න මේ පෘෂ්ඨික ආතති බලයක් තියෙනවා. මේ තියෙන පෘෂ්ඨික ආතති බලය. මේ ඇවිල්ලා T කියලා කියන අපි ඒක දිගට බලය. මේක ඇවිල්ලා පෘෂ්ඨික ආතති බලය. පෘෂ්ඨික ආතති බලය. අන්නේ පෘෂ්ඨික ආතති බලය නිසා මේ වස්තු ඉහළට ගන්න යුතු බලය මේ වස්තුවේ බරට වඩා වැඩි. වස්තුව මත ඉහළට අවශ්‍ය බලය වස්තුව ඉහළට මේක අහලා නැහැ ඉහළට යොදන බලය කොච්චරද කියලා. ඒ බලය බරට වඩා වැඩි බලයක් යොදන්නේ කියන විතර අහලා තියෙන මම අමතර ගණනයක් වශයෙන් වස්තු ඉහළට එසවීමට අවශ්‍යම බලය දෙන්න. එසවීමට අවශ්‍ය අවම බලය ඒකත් ගණනය කරන ආකාරය කියලා දෙන්නම්. අවසානම බලය කියලා කියන්නේ එකක් මේ වස්තුවේ බරයි ඊට අමතරව පෘෂ්ඨිකාතති බලය. මේක වටේටම තියෙන පෘෂ්ඨිකාතති බලය. වටේටම තියෙන පෘෂ්ඨිකාතති බලය. දැන් බලන්න සමානයි බර mg ධන පෘෂ්ඨිකාතති බලය. ධන පෘෂ්ඨිකාතති බලය. මේ පෘෂ්ඨිකාතති බලය කියන්නේ මේ T කියලා කියන්නේ මේ වස්තු ඒකක දිගට තියෙන බලය. ඒක තියෙන බලය මේ වටේ දිගෙන් වැඩි කරන්න. මේක වටේ දිගින් වැඩි කරන්න මේකේ පරිමිතිය කියන්නේ දෙගුණයක් දිග ධන පළල. දෙගුණයක් දිග ධන පළල. ඒක තමයි මේ වටේ තියෙන පෘෂ්ඨිකාතති බලය. ඒකයි බර එකතු කරාම මේ වස්තු වලට එසවීමට අවශ්‍ය බලය කැපිටල් F කියන එක ලැබෙනවා. එච්චරයි සම්පූර්ණ ප්‍රශ්න පත්‍රය ගන්න මම ඕනටත් වඩා වැඩියෙන් විස්තර කළ දුන්නා. විභාගයට උදේ වගේ තමයි පළවෙනි ගණන් වර්ගයේ මේක ලැබෙන්නේ. හොඳට අවබෝධ කරගන්න මෙය එච්චර අමාරු නෑ සරලයි. ඉතා පහසුවෙන් මේක කරගන්න පුළුවන්. දැන් අපි බලමු මේකේ ඊළඟ අදිරිට